ආයිබෝවන් මම ලක්ෂේන නායක. ඔන්න අද මම ඔබ හමුවට ආවේ මේ මිනිස්යන් විදියට අපි දුක් කරදර පීඩාව වේදනාව විඳිවි. මේ අපි යන ගමන සැපත සතුට ඇති කරගන්න පුළුවන් ජීවන ගමනක් බවට පත් කරගන්න උපක්‍රමයක් කියලා දෙන්න. අකුසල් වැඩි වුණොත් නේ අපිට වද වේදනාව, පීඩාව, දුෂ්කරකම්, අගහිගකම් ඔක්කොම ලැබෙන්නේ. හැබැයි අපිට කුසල් වැඩි කරගන්න පුළුවන් වුණොත්, පින් වැඩි කරගන්න පුළුවන් වුණොත්, ඒ අකුසල් පව් යටපත් කරලා අපිට කුසල් වැඩි කරගෙන, පින් වැඩි කරගෙන සැපත සතුට ලබන්න පුළුවන්. ඒ සැපත සතුට ලබන්න පුළුවන් ක්‍රමයක් මම මේ දැන් කියන්න සූදානම් වෙන්නේ. ඔබ දන්නවා ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගණය. ඔබ දන්නවා ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ බුදු ගුණය ගැන. මේ සම්මා සම්බුද්ධ බුදු ගුණය ඔබ සෑම දිනකම ඔබට හැකිනම් පාන්දර 4:00 6:00 අතර මෙනෙහි කරන්න. අර්ථයක් එක්කම ඔබට ඒ වේලාව සකස් කරගන්න නොපුළුවන් වුණොත්, බැරි වුණොත් ඔබට පුළුවන් ඔබට විවේකයක් ලද අවස්ථාවේදීම මේ සම්මා සම්බුද්ධ බුදුගුණ සිහි කරමින් සුන්දරත්වයෙන් යුතුව කාලය ගෙවන්න. මේ ඔබ වෙනුවෙන් ඔබ විසින් ඔබට කරන කුසල්මය ආයෝජනයක්. මන්ද මේ මොහොත ඊළඟ මොහොත අනාගතය සැපත සතුට තුලින් යන ජීවන ගමන් මාර්ගයක් ඔබ විසින්ම නිපදවා ගන්නට. ඔබයි එහි නිර්මාණකරු. අපි දැන් බලමු මේ සම්මා සම්බුද්ධ බුදු ගුණය ගැන. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ කිසියෙකුගේ ගුරු උපදේශකත්වයක් නොමැතිව තමන් වහන්සේගේම නුවණින් ඉපදීම දුක, ජරාවට පත්වීම දුක. ජරාවට පත්වීම කියන්නේ මහලු වීම, ක්ෂය වීම, දි รา පත් වීම, ලෙඩ රෝග වැළඳීම දුක. ප්‍රිය පුද්ගලයන්ගෙන්, ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම දුක. අප්‍රිය වස්තුන්, අප්‍රිය පුද්ගලයන් හා එක්වීම දුක. හඬා වැළපීමට සිදුවීම, ශෝකයට පත්වීමට සිදුවීම, කායික පීඩාවට හසුවීම දුක. මරණයට පත්වීමත් දුක. තමන් කැමති දේ ඉටු නොවීමත් දුක. මේ තමයි දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්නා ක්‍රමය. දුක පිළිබඳ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ අපි. මේ අවිද්‍යාව කියන එක පදනම වෙන්නේ මම මේ කියපු සියලුම දේවල්. අවිද්‍යාව කියන්නේ අපි සිහියෙන් වැඩ කටයුතු නොකිරීමමයි. නුවණින් වැඩ කටයුතු නොකිරීමමයි. ඊළඟට බලමු. ඊළඟ චතුරාර්ය සත්‍ය අවබෝධය මොකක්ද කියලා. පුනර්භවය ඇති කරන ආස්වාදයෙන් වෙලෙන ඒ තන් වහා සතුටින් පිළිගන්නා වූ යම් තණ්හාවක් ඇද්ද? ඒ තණ්හාව භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව ලෙස දුක්ඛ සමුදය ආර්ය සත්‍ය වශයෙන් අවබෝධ කර ගැනීම. දුක හට ගැනීම පිළිබඳ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. පෙරත් කිව්වනේ ඉපදීම දුකක් කියලා. පුනර්භවය කියන්නේ ඉපදීම. ඉපදින්නේ අපි ආස්වාදයෙන් මේ සංසාරයේ එකිනෙක දේවල් වලට වෙලීම හේතු කොටගෙන තණ්හාවක් ඇති කරගන්නවා. මේ තණ්හාව තමයි අපෝ ග්‍රහණය කරගන්නේ. මේ ග්‍රහණය එවත් උපාදානීය තමයි භවයක් ඇති කිරීම නිසා කර්ම රැස් කරන්නේ. භවය හේතු සාධනවා ඉපදීමක් ඇති කරන්න. මේ භව තණ්හාව කියලා කියන්නේ මොකක්ද? ඔබ හිතනවා මේ අපි ජීවත් වෙන මේ භවයෙන් පසු භවයක් නැහැ.
සියල්ල ඉවරයි. ඒ නිසා ඔබ හොඳ නරක හැම දෙයක්ම කරන්න උත්සාහ දැරීමේ මුලාව තමයි ඒ භව තණ්හාව. භව තණ්හාව කියලා කියන්නේ ඔබ හිතනවා මම කුසල් කළත් අකුසල් කළත් එක දිගටම භවයෙන් භවය ඉපදෙමින් යනවා. එක්ක හිතනවා මම මනුස්ස ජීවිතයක්මයි ලබන්නේ. එක්ක හිතනවා මම දිව්‍ය ආත්මයක්මයි ලබන්නේ කියලා. හැබැයි අකුසලොත් ඕන තරම් කරනවා. ඇයි මුලාවක් තියෙනවනේ. භවයෙන් භවය මේ විදිහටම යනවා කියලා. එය එසේ සිදු නොවන බව ඔබ හොඳින් දැනගන්න. මනුෂ්‍යයා ගොඩාක් වෙලාවට යන්නේ මනුෂ්‍යයාගේ මහගෙදර කියන සතර අපායන්ට. ඊළඟට විභව තණ්හාව. විභව තණ්හාව කියලා කියන්නේ ඔබ හිතනවා මේ ආත්මයෙන් පස්සේ ඊළඟ ආත්මයක් නැහැ. ඒ නිසා මට මේ ආත්මභාවය තුළ ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒ මුලාව. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරමින් නිර්වාණය අවබෝධ කරගන්නා තෙක් අපිට මේ සසර ගමන දුකක් සහිතව ගමන් කරන්න සිදු වෙනවාමයි. කාම තණ්හාව කියලා කියන්නේ අපි රාගය පසුපස හඹා යෑම. ආසාවන් පසුපස හඹා යෑම. මේ තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. ඊළඟ දේ මොකද්ද කියලා අපි බලමු. මේ භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව ශේෂයක් නොවැත්තුව ඉතිරියක් නොමැතිව නොයල්මින් නිරුද්ධ කිරීමට, දුරු කිරීමට, නැති කිරීමට, තණ්හාවන්ගෙන් මිදීමට, ආලේ රහිත වීමට අපි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. දුක නැති කිරීම පිළිබඳ ආර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. ඒ කොහොමද? දුක නැති කිරීම පිණිසම පවතිනා වූ ප්‍රතිපදාව නැමැති ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. මේ තමයි අප ගෞතම බුදුරජාණන් වහන්සේ අපට වදාළ සුවිශේෂම තාම ශ්‍රේෂ්ඨ වූ වචනය. සසර දුකින් කෙලවර කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි පියවර තමයි සම්මා දිට්ඨියට පැමිණීම. සම්මා දිට්ඨියට පැමිණීම. සම්මා දිට්ඨියට පැමිණීමට නම් ඔබට මට මේ පෘථිවි තලයේ තුල ඉපදුණු ඕනම මිනිසෙකුට දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් තියෙනවා නම්, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් තියෙනවා නම්, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් තියෙනවා නම්, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් තිබීම තමයි සම්මා දිට්ඨියට පැමිණීම. සම්මා දිට්ඨියට පැමිණුණාම අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන පළවෙනි පියවර අපි සාධා ගන්නවා. පළමුවෙන්ම සංකප්ප තුනක් තියෙනවා. නික්කිම්ම සංකප්පය. ඒ කියන්නේ සියලුම කාමයන්ගෙන් වෙන් වෙලා අපි ජීවත් වෙන්න අදිස්ථානය කරගන්නවා. ප්‍රායෝගිකව ඒ දේ කරනවා. දෙක අව්‍යාපාද සංකම්පය. ඒ කියන්නේ කිසිම කෙනෙක් සමග අමනාපකින් තොරව ජීවත් වෙන්න පුළුවන් හැකියාව. ඊළඟ අවිහිංසා සංකප්පය. ඒ කියන්නේ නිරතුරුව කායික මානසික සතුට ඇතුව අපි ජීවත් වෙන්න අපි මාර්ගය සකස් කරගන්නවා. මෙහෙම මාර්ගය සකස් කරගත්තාම ඊළඟට අපි ගිහිල්ලා වැටෙන්න කොහෙද දන්නවද? සම්මා වාචා කියන තැන. කවදාවත් බොරු කියන්න හොඳ නැහැ. කේලම් කියන්න හොඳ නැහැ. පරුෂ වචන කියන්න හොඳ නැහැ. හිස් වචන කතා කරන්න හොඳ නැහැ. ප්‍රාණඝාත අකුසලයේ මිදලා ජීවත් වෙන්න ඕන. අනුන්ගේ සොරකම් කිරීමෙන් මිදලා ජීවත් වෙන්න ඕන. වැරදි කාම සේවනයෙන් වැළකී අපි ජීවත් වෙන්න ඕනේ. අන්න එවිට අපි සුදුසුකම් ලබනවා සම්මා ආජීවයට. මොකක්ද මේ? සීලම මිත්‍යා දෘෂ්ටි බැහැර කරලා ඊටාම ධාර්මික ලෙස ජීවත් වෙනවා. ධාර්මික ලෙස ජීවත් වෙද්දී අපිට සම්මා සතිය හරි ලේසියෙන් වඩන්න පුළුවන්. අපගේ කය රාගෙන්, මුලාවෙන්, ද්වේෂයෙන් අපිට රැක ගන්න පුළුවන්. ඒ කොහොමද?
කය පිළිබඳ කෙලෙස් තවන වීරියෙන් යුතුව මනා නුවණින් සිහියෙන් යුතුව ලෝකයේ ඇලීම් ගැලීම් දුරු කොටගෙන කායානුපස්සනානුභාවනාවෙන් කල් ගෙවනවා. පංච ඉන්ද්‍රියයන් තුළ ඇසෙන් රූපයක් දැක්කහම අපි රූපේ ස්පර්ශ කරලා ග්‍රහණය කරගත්තොත් තමයි අපි රාගයට හසු වෙන්නේ. මුලාවට හසු වෙන්නේ. කෙනෙක් බයින විට අපි මේ බැලුම ස්පර්ශ කරලා කේන්තිය ගත්තොත් තමයි අපි දෙවේශයටපත් වෙන්නේ. අපි ඒ ස්පර්ශ කරනවත් එක්කම ඉවත් කරනවා. අන්නේ හැකියාව ඔබ වෙත ගන්න ඕන. එතකොටයි ඔබගේ කය ඔබට රාගයෙන් මොහෙන් දෙවේශයෙන් බේර ගන්න පුළුවන්. දෙවනුව විදීම. විදීම කියන්නේ අපි ඇහෙන් දැකලා රූපය අල්ලගෙන ස්පර්ශ කර කර ඒකෙන් මෙනෙහි කරමින් සන්තෝෂයටපත් වෙනවා. මේක තමයි විදීම කියන්නේ. විදීමේ අවසානය දුක. එහෙනම් වේදනාව පිළිබඳ කෙලෙස් තවන වීරියෙන් යුතුව මනා නුවණින් සිහියෙන් යුතුව ලෝකේ ඇලීම් ගැලීම් දුරු කොටගෙන වේදනානුපස්සනානුභාවනාවෙන් කල් ගෙවනවා. තුන්වෙනි සිත. සිත තමයි අපෝ මෙහෙවන්නේ. සිතට ඕන විදිහට තමයි අපි ගමන් කරන්නේ. ඒ නිසායි අපි අයාල යන්නේ. හැබැයි අපිට පුළුවන් වුණොත් සිත පාලනය කරගන්න. අන්න එතන තමයි ජයග්‍රහණය. එහෙමනම් සිත පිළිබඳව කෙලෙස් තවන වීරියෙන් යුතුව මනා නුවණින් සිහියෙන් යුතුව ලෝකේ ඇලීම් ගැලීම් දුරු කොටගෙන චිත්තානුපස්සනානුභාවනාවෙන් කල් ගෙවනවා. හතරවෙනි ධර්මය. මේ කය වේදනාව සිත මේ සියල්ලම රාගයට පත් කරන මුලාවට පත් කරන දෙවේශයට පත් කරන කරුණු වලින් බෙදෙන්න තියෙන එකම ක්‍රමය තමයි ධර්මය. ධර්ම අවබෝධ ඥානය. එවැනි සිතුවිලි එද්දීම ධර්ම කරුණු මෙනෙහි කිරීමට පටන් ගැනීම අපිට අපගේ කය විදීම ඒත් එක්කම සිත ආරක්ෂා කරගන්න පුළුවන් එකම ක්‍රමය ධර්මය. එහෙමනම් ධර්මයේ පිළිබඳ කෙලෙස් තවන වීරියෙන් යුතුව මනා නුවණින් සිහියෙන් යුතුව ලෝකේ ඇලීම් ගැලීම් දුරු කොටගෙන ධර්මානුපස්සනානුභාවනාවෙන් කල් ගෙවනවා. මෙසේ සම්මා සතිය වඩද්දී අපිට සම්මා වීරිය කරේ යන්න පුළුවන්. වෙන වීරිය දරන්න පුළුවන්. මේ සසරෙන් කෙලවර කරගන්න. එයින් පළමුවෙන් නූපන් අකුසලය උපද්දවා නොගැනීම පිණිස කැමැත්ත ඇති කරගන්නවා. ඒ සඳහා වෑයම් කරනවා. වීරිය වඩනවා. සිත එකඟ කරගෙන බලවත් ලෙස වීරිය වඩනවා. උපන්න අකුසලය ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත ඇති කරගන්නවා. ඒ සඳහා වෑයම් කරනවා. වීරිය වඩනවා. සිත එකඟ කරගෙන බලවත් ලෙස වීරිය වඩනවා. නූපන් කුසලය උපද්දවා ගැනීම පිණිස කැමැත්ත ඇති කරගන්නවා. ඒ සඳහා වෑයම් කරනවා. වීරිය වඩනවා. සිත එකඟ කරගෙන බලවත් ලෙස වීරිය වඩනවා. උපන් කුසලය පවත්වා ගැනීම පිණිසත් මුලා නොවීම පිණිසත් ඒවා දියුණු කර ගැනීම පිණිසත් භාවනාවන් සම්පූර්ණ කර ගැනීම පිණිසත් කැමැත්ත ඇති කරගන්නවා. ඒ සඳහා වෑයම් කරනවා. වීරිය වඩනවා. සිත එකඟ කරගෙන බලවත් ලෙස වීරිය වඩනවා. සම්මා වීරිය වැඩෙද්දී අකුසල් යටපත් වෙලා කුසල් උඩට එම හේතු කොටගෙනම සම්මා සමාධියටපත් වීමට අපිට හැකියාව ලැබෙනවා. පළවෙනි සම්මා සමාධිය. සියලුම කාමයන්ගෙන් වෙන් වෙලා සියලුම අකුසල් ධර්මයන්ගෙන් වෙන් වෙලා විතර්ක විචාර සහිත විවේකයෙන් හටගන්නා වූ පළවෙනි ධ්‍යානය උපද්දවාගෙන සතුටින් ජීවත් වෙනවා. විතර්ක විචාර විවේකයෙන් හටගන්නා වූ සැපත සතුට ඇති පළවෙනි ධ්‍යාන උපද්දවාගෙන ඔබ ජීවත් වෙනවා. ආගම දහම ගැන, බුදුන් වහන්සේ ගැන, සී සද්ධර්මය ගැන, සී සංඝ රත්නය ගැන ඔබට තර්කයක් නැහැ. නමුත් ඔබ ධර්මයේ ਵਿਚාරය කරනවා. ධර්මයේ ප්‍රගුණ කරනවා. ඒ තුල තමයි ඔබට පළවෙනි ධ්‍යානය. සැපත සතුට. සැප සතුට කියන්නේ හිත තුල වේදනාවක් නොමැතිකම.
දෙවෙනි සමාධිය විතර්ක විචාර සංසිඳීමෙන් ශරීරයේ අභ්‍යන්තරයේ හටගන්නා වූ මනා ප්‍රබෝධයකින් යුත් අවබෝධයකින් යුත් සිත එකගත්තේට පත් කොටගෙන විතර්ක විචාර රහිත සමාධියෙන් හටගන්නා වූ සැපත සතුට ඇති දෙවෙනි ධ්‍යානය උපද්දවාගෙන ඔබ ජීවත් වෙනවා. එහෙමනම් දෙවෙනි ධ්‍යානයේදී ඔබ ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රී සංඝ රත්නය කෙරෙහි කිසිම විතර්ක ඔබට නැහැ. ඔබට විචාර නැහැ. ඔබ සංසිඳිලා තියෙන්නේ. ඔබ සත්‍ය අවබෝධ කරගෙන තියෙන්නේ. ඒ තුල ඔබට සමාධිය ඇති වෙනවා. ඒ තුල ඇති වෙන සැපත සතුට තමයි දෙවෙනි ධ්‍යානය ඔබ තුල උපද්දවන්නේ. තුන්වෙනි ධ්‍යානය ප්‍රීතියට නොවැළමී නමුත් මනා නුවණින් සිහියෙන් යුතුව කායික සැපේ විඳිමින් උපේක්ෂාගතව සිටින තුන්වෙනි ධ්‍යානය උපද්දවාගෙන ඔබ ජීවත් වෙනවා. කාල ගෙවනවා. ප්‍රීතියක් ආවට දැන් උදාහරණයක් විදිහට සතුට අසතුටටපත් වෙන්න පුළුවන්. නමුත් ප්‍රීතියක් දුකට පත් වෙන කරුණු කාරණා නැහැ. නමුත් මේ ප්‍රීතියටත් ඇලෙන්නේ නැහැ. ඒ ඇලෙන්නේ නැතුව නමුත් මනා නුවණින් සිහියෙන් යුතුව කායික සැපේ විඳිනවා. හැබැයි උපේක්ෂාගතව පංච ඉන්ද්‍රියයන් තුල ඇතිවන වෙනස් වීම තුල ඇතිවන දුක වේදනාව අල්ලගන්නේ නැහැ. ඒකයි උපේක්ෂා සහගතව කියන්නේ. හතරවෙනි ධ්‍යානය සැප ප්‍රහාණය කරනවා. දුක ප්‍රහාණය කරනවා. පළමුව සොම්නසද දෙවනුවද දුම්නසද නැති කර ගන්නවා. සැප රහිත දුක රහිත අති පාරිශුද්ධ වූ සිහියෙන් යුතු උපේක්ෂාව උපද්දවාගෙන හතරවෙනි ධ්‍යානයේ කල් ගෙවනවා. මෙසේ මාර්ග ඵල ප්‍රගුණ කරමින් නූපන් ධර්මයේ උපද්දවා ගනිමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අනුබෝධයෙන් සිටි ලෝකයාට මනා ලෙස අවබෝධ කළෙහි ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක. සාදු සාදු සාදු. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.